स्वामी ඔබගේ අභිමුඛය අද දවසේ ඇවිල්ලා ඔබගේ නාමය උස්සන්ට අපට දී තිබෙන කරුණාව නිසා ඔබගේ අනර්ග ප්‍රේමය නිසා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති කියලා මුළු හදවතින් නැගෙන්නා වූ ප්‍රශංසාව මුළු ආත්මයෙන් නැගෙන්නා වූ ප්‍රශංසාව අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට සුළුදුම් යාගයක් කොට අපේ මුළු හදවතින් ඔසවමු හාලෙලූයා स्वामी ඔබ වහන්සේට මහිම වේවා දයාබර දෙවියනි ඔබ වහන්සේට ගෞරව වේවා स्वामी ඔබයි අපේ ස්වාමීන් වහන්සේ ඔබයි අපව කලහා ගත්තෝ ඒ ශාස්ත්‍රයේ පොළවේ සිළු වලයන්තෝ මරණය පරාජය කොට නැවත නැගිට්ටෝ ස්වාමීන් වහන්සේ ඔබයි බලවත් දෙවියන් වහන්සේ ඔබයි සර්වකලාත්මක දෙවියන් වහන්සේ ඔබයි ස්වාමී ඔබ
යේසුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමය. ආමෙන්. මෞකාර දෙවියන් වහන්සේගේ අපගේ ඒ සුද්ධ වචන සූදානම් වෙන වෙලාවේදී දෙවියන් වහන්සේ මේ දේශනාවට මට දුන්නා වූ තේමාව තමයි ආත්මික යුද්ධයක් තිබෙන බව දැනගන්න. ආත්මික යුද්ධයක් තිබෙන බව දැනගන්න. අපි සුදරියවිල්ල හරමු එපිස පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා. අපි සුදරියවිල්ල හරමගෙන සිටින අතරේ සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ සෙනඟ සමග මම නිරන්තරයෙන් කතා කරන වෙලාවේදී බොහෝ සෙනඟ අතරින් කීප දෙනෙක් කීවා වූ කාරණාවක් තිබෙනවා. මොකක්ද ඒ කාරණාව? සෙනෙවන්තය බොහෝ අය කියනවා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආව නමස්කාර කරන වෙලාවේදී ප්‍රශංසා කරන වෙලාවේදී පාස්ටර් අපි පුදුම ප්‍රීතියක් ලබනවා. අපේ හදවතේ තිබෙන දුක් වේදනාව දෙවියන් වහන්සේගේ පාද වගුවන්න පුළුවන් නිසකතමක් අපිට ලැබෙනවා. අපි පුදුම ප්‍රීතියෙන් යුතුව දේවයේ තුල ඉඳලා හැරිලා යනවා. ආමෙන්. ඒත් එක්කම උන් මේ වගේ කතාවක් කියන මොකක්ද? පාස්ටර් සමහර වෙලාවට මට දැනෙනවා මේ ප්‍රීතිය තිබෙන්නේ දේවගෘහයේ විතරයි. දේවගෘහයේ එළියට ගියාම මේ ප්‍රීතිය නැති වෙලා යනවා. සමහර වෙලාවට ගෙදරට ගියාම භාර්යාව නිසා, පුරුෂයා නිසා, දෙමව්පියන් නිසා, සහෝදරයන් නිසා මේ ප්‍රීතිය මගෙන් නැති වෙලා යනවා මට දැනෙනවා. සමහර වෙලාවට රැකියාවට ගියාම රැකියාව කරන දැන ඉන්න අය නිසා මට මේ ප්‍රීතිය මගෙන් ගිලිලා යනවා. සෙනෙවන්තය මේ ප්‍රකාශය ගැන අපි ගොඩාක් ප්‍රවේශම් වෙන්න ඕනේ. අපි මේ ප්‍රකාශය ගැන අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සමාවයි දෙන්න ඕනේ. ඇයි? අපි මේ තුලින් පැහැදිලි කරන්නේ නිතරම මට පරීක්ෂාව හෙටේද? ගෙදරට ගියාම මේක? එහෙම නැත්නම් රැකියාවට ගියාම මේක? නිරන්තරයෙන් පරීක්ෂාව බලා සිටිනා මිනිසෙක් කියන එකයි මේකෙන් සඳහන් කරන්නේ. පරීක්ෂාව බලාගෙන ඉඳලා මොකක්ද වෙන්නේ? සෙනෙවන්තය පරීක්ෂාව බලන් ඉඳලා තමන්ගේ ආත්මික ජීවිතය කඩා වැටෙන්න යනවා. මෙන්න මේ සුද්ධලියවිල්ල එපිසෝඩේ නම් දෙවියන් වහන්සේ අපිට කතා කරන වෙලාවේදී මේ එපිසෝඩේ කතා කරන්න ඕන පරිවිඩය තමයි සෙනඟ ක්‍රිස්තියානි සෙනඟ පුදුම ආශිර්වාද ලබන්නා වූ සෙනඟ. හැබැයි එහෙම ඇවිල්ලා මේ 6 වෙනි පරිච්ඡේදයේ පාවුතුමා පැහැදිලි කරලා කියනවා ඔවුන් ලබන්නා වූ අනුග්‍රහය ඔවුන්ගේ සොරා උතුරගෙන යන බව ඔවුන් දැනගෙන ඉන්න ඕන කියලා. අපි සුද්ධලිය විපාකයේ දෙවියන්ගේ මහිමේ පිණිස කියමු. එපිස 6:10 සිට 13. ඉතින් ස්වාමීන් වහන්සේ තුලද උන්වහන්සේගේ ශක්තිය බලවන්තකමේ බලවත් වෙන්න යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්න නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සීල යුදායද පැත්ත ගන්න. මානිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලට පරාක්‍රමධාරීන් වලට මේ අන්ධකාරයේ ලෝකේ මුලාදෑනීට ස්වර්ගයේ ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවට විරුද්ධවය. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්නට සියලු සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්නට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සිල් යුදායද අරගන්න. ආමෙන්. සෙනෙවන්තය මොනවද කියන්නේ? මේ පිස්සුවක අපිට කතා කරන පණිවිඩේ පැහැදිලිතාවය තමයි අපි බොහොම ආශිර්වාදලා සෙනඟ මොනවද ලබලා තියෙන ආශිර්වාද? අපි ආත්මික එනකන් අපි ආත්මිකව මැරිලා නැවත නැගිටින බව පිස්සුවක කතා කරනවා. ඒ වගේම සාතන්ගේ දරුවෙක්ව ඉඳලා ඒ දෙවියන් වහන්සේගේ දරුවෙක් බවට පත් වුණා කියලා සුදලියවිල කියනවා එපිසෝඩ. මේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ සිටින මේ සෙනඟ එකතු වුණාම සභාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ තුල අපේ ජීවිතවල සැබෑ පරිවර්තනයකට ඇවිල්ලා තිබෙනවා සෙනෙවන්තය. ඒ අතර මතක තියාගන්න ඕන රහසක් පාවුතුමා කියනවා මේ ආශිර්වාද ලැබලා ඉන්න අපි අමතක කරන්න හොඳ නැහැ. අපිට ආත්මික යුද්ධයක් තිබෙන බව අපි දෙවියන් වහන්සේගේ ලැබුව අනුග්‍රහය සොරාගෙන යන්න කෙනෙක් ඉන්න බව අපි අමතක කරන්න හොඳ නැහැ. සෙනෙවන්තය මේ සත්‍යතාවය දන්නේ නැති අයට මොකද වෙන්නේ? අර මම ඔබට ඉස්සෙල්ලා කිව්වා වගේ අනුග්‍රහය ලැබුණා දවස් දෙකක් යනකොට නැති වෙනවා. අනුග්‍රහය
අපේ ජීවිතය තුළ පවත්වා ගන්න පිණිසයි. සෙනෙහවන්තයෝ මේක පවත්වා ගන්න නම් අපි දැනගත යුතු රහස අතරේ ප්‍රධානම රහස සාතන් ක්‍රියා කරන්නා වූ ආකාරය අපි දැනගන්න ඕන. සාතන් ක්‍රියා කරන්නා වූ ආකාරය අපි දැනගන්න ඕන. සෙනෙහවන්තයෝ බොහෝ සෙනග මේ ආකාරය දේශනාවේ අනුව තීරණ ගන්නවා. මොනවද ගන්න තීරණ? අදින් පස්සේ මට විරුද්ධව සිටින මට වෛර කරන කෙනෙක් වුණත් මම බදාගෙන වැළඳගෙන ඔහුට සමාව දෙන්න යනවා. තව තීරණ ගන්න මොනවද? මම අදින් පස්සේ දෙවියන් වහන්සේට ගුණාම් ලංවෙන්න යනවා. ඒ වගේම තවත් තීරණ ගන්නවා. මම අදින් පස්සේ කිසිම පාපයක් කරන්නේ නැහැ කියලා. නමුත් සෙනෙහවන්තය බොහෝ අයගෙන් ඊළඟ දවස් ලැබෙන පිළිතුර මොකක්ද? පාස්ටර් මම මේ තීරණය ගත්තට පස්සේ මට වෙනද තරම්වත් මනුෂ්‍යයන් ප්‍රේම කිරීමේ හැකියාවක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ කියනවා පාස්ටර් මම දෙවියන් වහන්සේ ළඟ වෙන තීරණය කරා විතරයි මට වෙනද තරම්වත් බයිබලය කියව ගන්න බැරුණා කියනවා. පාස්ටර් මම පව් නොකරන තීරණය ගත්තා විතරයි කවුරුන් හරි ඇවිල්ලා මාව පාපේ වැඩවලට පෙළඹවුවා කියනවා. මොකද්ද මේ කතා කරන රහස? එවනම් දෙවියන් වහන්සේ නිසා ජීවත් වෙන තීරණයක් ගත්තම දෙවියන් වහන්සේ උපකාර කරන්නේ නැද්ද? ඒක නෙවෙයි ප්‍රශ්නේ සෙනෙහවන්තය. මෙතන තියෙන ප්‍රශ්නය සාතන් තාමත් ක්‍රියා කරමින් සිටිනවා. අමතක කරන්න එපා. මේ පොළවේ තාමත් සාතන් ක්‍රියා කරමින් සිටිනවා. අපි සුදලියවිල්ලේ 1 පෙත්රුස් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ බලන්න යනවා. සිහියතිව අවදිව ඉඳිලා නුඹලාගේ විරුද්ධ කාර්යය උල්ලක්ෂය ගොඩවන සිහියකෙන් කවරෙතු ගිලින්දෝයි සොයමින් ඔබ ඇවිදින්නේ. ආමෙන්. බයිබලෙ පැහැදිලිව කියනවා. සිහියතිව ඉන්නේ ඔබ ලැබුව අනුග්‍රහය ඔබ ලැබුව ආශිර්වාදය උදුරාගෙන යන්න. ගොරවන සිහියකෙන් යක්ෂයා කොහෙද ඉන්නේ? අපි අවත අපේ නිවෙස් අවත අපේ ගේ දොරකඩ අවත අපි එකිනෙක කෙනාවට ක්‍රියා කරමින් සිටින බව ශුද්ධලිය දිල පැහැදිලි කරනවා. එහෙමනම් සෙනෙහවන්තය අපි දැනගන්න ඕන අපේ යුද්ධයක් වෙන බව. අපි අගොල්ලෝ ගැලවීම ආරක්ෂා කරගන්න අපේ යුද්ධයක් වෙන බව මතක තියාගන්න ඕන. මේ සත්‍යතාවය යේසුස් වහන්සේ දන්න නිසා යේසුස් වහන්සේ උන්වහන්සේගේ ගෝලයන් 12 දෙනා තෝරලා පත් කරගන්න වෙලාවදී මෙන්න මේ නියමයන් තුන ගෝලයන් තුන මම අදවසේ ඔබට කියන්නේ එදා ගෝලයන් 12 දෙනා වගේ අද ඔබත් මම යේසුස් වහන්සේගේ ගෝලයෝ. හලෙලූයා. මම පාස්ටර්වත් මම යේසුස් වහන්සේගේ ගෝලේ. ඔබ ඇදිනවත් යනවා ඔබ යේසුස් වහන්සේගේ ගෝලේ. එහෙමනම් ගෝලයන්ට නියම කළා වූ නියමයන් තිබෙනවා. අපි මාර්ක පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 13 ඉඳලා 15 දක්වා බලන්න යනවා. මොකක්ද මේ නියමයන්? මොනවද මේ නියම කළ තියෙන නියමයන්? මාර්ක පොතේ දුන්නාසේ අපිට කතා කරන 3 වෙනි පරිච්ඡේදය 13 ඉඳලා 15 දක්වා මේ නියමයන් ටික අපේ ජීවිතේ පවත්වා ගන්න ඕන. අපි දේ වචනේ නැසමු. උන්වහන්සේ කන්දකට නැගී තමන් වහන්සේ කැමති වූවන් තමන් ළඟට කැඳවුසේක. ඔව්හු උන්වහන්සේ ළඟට ආවෝය. උන්වහන්සේද තමන් සමග සිටින පිරිසක් දේශනා කරන්ට පිටත් කරාරන පිරිසක් යක්ෂයන් දුරු කිරීමේ බලය දරන පිරිසක් 12 දෙනෙකු නියම කළසේක. අපි හයියෙන් ආමෙන් කියමුද? මෙන්න ගෝලයන් තෝරගෙන ගෝලයන් තුන නියමය. මොකක්ද? පළවෙනි නියමයේ කොටස කියනවා යේසුස් වහන්සේ සමග සිටින්න ඔබ මාව තෝරගත්තේ සභාවක් උන්වහන්සේ නියම කළ දුන්නේ මොකටද? ඔබ මා සමග ඉන්න නෙවෙයි යේසුස් වහන්සේ සමග ඉන්න පිරිසයි. දෙවනි කාරණාව කියනවා සුභාරංචිය ප්‍රකාශ කරන පිරිස. තවත් කාරණාවක් තිබෙනවා. මේ ගෝලයට නියම කරපු කාරණාව. තුන්වෙනි කාරණාව යක්ෂයන් දුරු කරන පිරිස. හලෙලූයා. හලෙලූයා. සෙනෙහවන්තය ඔබ මම උන්වහන්සේගේ ගෝලවල අදවසේ අපේ තේමාව මත අපේ ආත්මික යුද්ධයක් තිබෙනවා කියන්නේ යක්ෂය ගැන අපි කතා කරන්නේ. එහෙනම් මේ යක්ෂයන් දුරු කිරීම අපි හැම කෙනෙකුටම නියම වෙනවා. සමහර අය කියයි අනේ පාස්ටර් මගේ මහත්මයා එහෙම නැත්නම් මගේ නෝනා එහෙම නැත්නම් මගේ දරුවෝ ඔය යක්ෂයන් දුරු කරන්න මම යනවට කැමති නෑ. සෙනෙහවන්තය අද දවස් මම ඔබට කතා කරන්නේ අල්ලපු ගමේ යක්ෂය දුරු කරන එක නෙවෙයි
මම ඔබට කතා කරන්න යන්නේ ඔබ තුල ක්‍රියා කරන යක්ෂයාගේ ක්‍රියාවල් හඳුනාගෙන ඒවා දුරු කිරීම ගැනයි. හලෙලූයා. ඒ නිසා ඔබ අදවස් මේ වචනය අනර්ගව ග්‍රහණය කරගන්න ඕන. යක්ෂයා දුරු කිරීම ඒ තරම් වැදගත් බව ශුද්ධලිය විල්ල ලියලා තියෙනවා. අපි දන්නවා සමහර වෙලාවක යක්ෂයාත් වැහිච්ච කෙනෙක් යක්ෂයාත් දුරු කරන වෙලාවදී මූණට නම් හොඳම ප්‍රේමණීයව කතා කරනවා. හැබැයි යක්ෂයාත් දුරු වෙන වෙලාවදී අපි දන්නවා ඔවුන්ගේ තාම ඔවුන්ගේ අතුලාන්තයේ තිබෙන අපවිත්‍ර දේවල් ඔවුන් බොරගසන ඔවුන් කෑගසන ඔවුන්ගේ ස්වරූපය සම්පූර්ණ වෙනස් වෙනවා. එයි අතුලාන්තයේ ක්‍රියා කරන්නා වූ ඒ අන්ධකාරය ආත්මිකසා සේවන්තය අපි නොදැනුවත් හිටියොත් අපි තුල අන්ධකාරයේ ක්‍රියා වෙන්න පුළුවන්. අපි දැනුවත් හිටියොත් අන්ධකාරයේ ක්‍රියා අපිට ඉවත් කරගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා සේවන්තය මේ යක්ෂාත්ම දුරු කිරීමේ රහස්‍ය ප්‍රමාත්‍ර එකක් තමයි මොකක්ද? අපි දැනගෙන ඉන්නව නම් අපිට විරුද්ධකාරයෙක් ඉන්නවා කියලා. අපි දැනගෙන ඉන්නව නම් අපිට ආත්මික යුද්ධයක් වෙනවා කියලා. සේවන්තය අපි මේ මොහොතේ මේ යුද්ධේ ජයගත් අවසන් දක්වන්න යනවා. ඔබ දන්නවා ඔබට විරුද්ධකාරයෙක් මග රැකගෙන ඉන්නව නම් ඔබ දැනගත්තොත් ඔබට පුළුවන් ඔහුගේ මග ඇරලා යන්න. ඔහුට අසුරේ යන්න. හැබැයි ඔබ විරුද්ධකාරයෙක් ඉන්නවද දන්නේ නැතුව ගියොත් ඒ විරුද්ධකාරයා පාරේ තුවාල කරයි සමාජයට මරලා දානවා. ඒ නිසා අපි දැනගන්න ඕන අපේ විරුද්ධකාරයෙක් සිටින බව සේවන්තය. අපි මේ පිස්ස පොතේම බලන්න යනවා නැවත. ඒ උන්වහන්සේගේ වචනේ 6 වෙනි පරිච්ඡේදයේදී කොහොමද මේ කාරණා සිදු වෙන්නේ? එපිස 6:12 ව්‍යාකාරී කියනවා මත්නිසාද අපේ පරබැදීම වනාහි මානසික දුරේ විරුද්ධව නම අධිපතිකම් වලට පරාක්‍රමධාරීන්ට ව්‍යාන්තකාරී ලෝක මුලාදෑනින්ට ස්වර්ගීය ස්ථාන වල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධවයි කියලා. සේනාවන්ට ඔබට මට තිබෙන යුද්ධය තිබෙන්නේ මගරකල ඉන්න මිනිසෙක් එක්ක නෙවෙයි. ඔබට මට විරුද්ධව තිබෙන යුද්ධය තිබෙන්නේ යක්ෂයාගේ දුෂ්ටකමේ ආත්මත් එක්කයි. ඒ නිසා ශුද්ධලිය විල්ල කියනවා මාංශලා උදිරේට විරුද්ධව එවනම් මිනිස්සුන්ට විරුද්ධව නේ අපේ යුද්ධ තිබෙන්නේ. අධිපතීන් පරාක්‍රමධාරී මුලාදෑනි මේ දුෂ්ටකමේ ආත්ම සමග. ඒ නිසා සේවන්තය අපි මේ සත්‍යතාවය දැනගන්න ඕන. අපි දෙවියන් වහන්සේගේ සෙනගලස අපි මේක අවබෝධ කරගත්තම අපේ යුද්ධය තිබෙන්නේ මනුෂ්‍යයන් එක්ක නෙවෙයි කියන තේරුම ගත්තම අපි තවදුරටත් මනුෂ්‍යයන් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැහැ. මනුෂ්‍යයන් එක්ක ප්‍රශ්න ඇති කරගන්න යන්නේ නැහැ. මනුෂ්‍යයන් විරුද්ධව කතා කරන්න යන්නේ නැහැ. සමාහදාන කෝ අය මේ ආකාරයෙන් වැඩ කරනවා. තමන්ට ඇවිල්ලා කවුරු හරි දොස් නොකියුවා වෙන කෙනෙක්ගේ මාර්ගේ ආරක්ෂකව දොස් කිව්වා කියලා හොයාගෙන ගිහිල්ලා අහනවා. ඇයි? ඔවුන් දන්නේ නැහැ මේ සමග තියෙන්නේ ආත්මික යුද්ධයක් කියන එක. ආත්මික යුද්ධයක් කියලා නොදන්නයි. ඔවුන් මනුෂ්‍යයන් එක්ක යුද්ධ කරන්න යනවා. මනුෂ්‍යයන් එක්ක රණ්ඩු කරන්න යනවා. හැබැයි අපිට තියෙන ආත්මික යුද්ධයක් කියලා දැනගන්න. ස්නේහවන්තය එතන ඉඳලා මනුෂ්‍යයන් එක්ක යුද්ධ කරන්න රණ්ඩු වෙන්න ප්‍රශ්න ඇති කරගන්න සැබෑව මිනිසෙක් යන්නේ නැහැ. ආමේන්. ස්නේහවන්තය ශුද්ධලිය විල කතා කරනවා යෝග ගැන. ඔබ මම හැම කෙනෙක්ම දන්නවා යෝග ගැන. ශුද්ධලිය විල දන්න හැම කෙනෙක්ම දන්නවා යෝග ගැන. මොනවද කතා කරන්නේ? ශුද්ධලිය විල කතා කරනවා යෝග ගැන. යෝග කියන්නේ දෙවියන් වහන්සේ ගොඩාක් ප්‍රේම කරන මිනිසෙක්. යෝග කියලා කියන්නේ දෙවියන් වහන්සේ ගොඩාක් ප්‍රේම කරන කෙනෙක්. දෙවියන් වහන්සේ ප්‍රේම කළා. යෝග දෙවියන් වහන්සේ ප්‍රේම කළා. දවසක් සාතන් මේ මිනිසයන් විරුද්ධව කතා කරන්න ගිය වෙලාවදී මොකද්ද සිදු වෙන්නේ? සිදු වෙන ආවුනේ තමයි දෙවියන් වහන්සේ කියනවා මේ මිනිසයන් හිටියට ඔවුන්ගේ ජීවිත වලින් ඇවිල්ලා ආශිර්වාද නැති වෙන විට දෙවියන් වහන්සේ දොස් කියනවා. දෙවියන් වහන්සේ සාප කරනවා. දෙවියන් වහන්සේ වැඩක් නැහැ කියනවා. දෙවි කෙනෙක් නැහැ කියනවා. කියලා සාතන් දෙවියන් වහන්සේ දිගේ කතා කරනවා. දෙවියන් වහන්සේ කියනවා නෑ. යෝබුට වැරදිලා. එහෙමයි ඇති. සාතන් උඹට වැරදිලා. යෝබ එහෙම කෙනෙක් නෙමෙයි.
යෝබ ඉඩහරින්ට යනවා. මොකටද ඉඩහරින්නේ? නුඹ කැමති දෙයක් කරන්න. නුඹ කැමති දෙයක් කරන්න. හැබැයි යෝබගේ ප්‍රාණයට අත තියන්න එපා කියලා කියනවා. සෙනෙහවත්ය. ඒ මොහොතේ ඉඳලා යෝබට ආයිත් තිබුණු දේපල වේවා, දරුවන් වේවා, ඔහුට ආයිත් තිබුණු සියල්ල එක මොහොතකින් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. සෙනෙහවත්ය යෝබ දෙවියන් වහන්සේට එක වචනකින්වත් දොස් කවරන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නයක් වුණා කාටද? යෝබගේ භාර්යාව. මොකද්ද සිද්ධ වුනේ? යෝබගේ භාර්යාව බලනගෙන හිටියා. ඉවසලා ඉඳලා ඇයි තිබුණු ඒවා නැතුණා, දරුවෝ ටික නැතුණා. ඒ විතරක් නෙවෙයි යෝබගේ ශරීරයේ කුෂ්ඨයක් හැදලා පාඩිලා ඉන්නත් නැගිටලා ඉන්නත් මේක දැක්ක භාර්යාවට ඉවසීම නැති වෙලා ගියා. යෝබට කතා කළා. නුඹ විශ්වාස කරන දෙවියන් වහන්සේට සාප කළා දොස් කියලා මැඩලා යන්නේ කියලා. සෙනෙහවත්ය. නමුත් මේ වෙලාවේ ඔබ දකින්න යෝබ කිසිවිට යෝබගේ භාර්යාව දොස් කියන්නේ නැහැ. යෝබ දැනගෙන හිටියා. මේක ඇවිල්ලා මගේ භාර්යාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇවිල්ලා සාතන් එක්ක තියෙන ප්‍රශ්නයක්. මේක ඇවිල්ලා භාර්යාවත් එක්ක තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඇවිල්ලා සාතන් එක්ක තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා සෙනෙහවත්ය යෝබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ගත්තා. යෝබ පොතේ පළවෙනි පරිච්ඡේදය 21 වෙනි පදයට ගියාම අපි දකිනවා යෝබ මේ භයංකර තත්ත්වයේ මැද්දේ මේ මරණ සෙවණි මිත්‍යාව නැත්තේ ඔහුගේ දරුවෝ ඔක්කොම නැති වෙලා තියෙන වෙලාවදී වස්තු නැති වෙලා තියෙන වෙලාවදී ඔහු ශාරීරික රෝගී වෙලා ඉන්න වෙලාවදී ඔහුගේ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරනවා. යෝබ පළවෙනි පරිච්ඡේදය 21 වෙනි පදේ නග්නව මාගේ මව කුසින් ආවෙමි. එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන් වහන්සේ දුන්සේක, ස්වාමීන් වහන්සේ ගත්සේක, ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා කීවේය. ආමෙන්. සෙනෙහවත්ය සමානයිට මේක නිකන් කතාවක් විතරයි. මේ තත්ත්වයේදී කොහොමද දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්නේ කියලා හිතා ගන්නවත් බැරුව ඇති. නමුත් සෙනෙහවත්ය යෝබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කළා. අපේ ජීවිතයේ සෙනෙහවත්ය මොන කාරණාවක මුණ දුන්නා, මොන ප්‍රශ්නයක මුණ දුන්නා, අපි පුරුදු වෙලා ඉන්නවනම් දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න. සාතන් පරදින්න යනවා. යෝබ ඉදිරියේ සාතන් පරදුනා. ඊට පස්සේ යෝබගේ ජීවිතේ ඔහු දිගින් දිගටම ආශිර්වාදවත් මිනිසෙක් වෙන්න ගත්තා. හලෙලූයා. හලෙලූයා. ඔබේ පවුලේ ප්‍රශ්නයක් තිබෙනවා නම්, ඔබේ ශාරීරික රෝගීභාවයක් තිබෙනවා නම්, ඔබේ මේසික වල පත්තලා තිබෙනවා නම්, ඔබට පිළිතුරක් නැතුව බලා සිටිනවා නම්, සෙනෙහවත්ය මම ඔබට කියන්න යනවා. ඒ පිටිපස්සේ ඔබට ආත්මික යුද්ධයක් තිබෙනවා. ඒක ඔබ දකින්න පුරුදු වුණොත් ඔබ කවදාවත් පරාජය වෙන්නේ නැහැ. සෙනෙහවත්ය යන්නේ ප්‍රශ්නේ වෙලාවදී ඔවුන් මොකද කරන්නේ? ඒක ආත්මික යුද්ධයේ කාරණාවක් කියලා නොදැනගත්තම ලෝකීය දේවල් පසුපස්සේ යනවා. විවිධ පුද පූජාවල් කරන්න යනවා. විවිධ දේවල් පස්සේ ගිහිල්ලා මොකද සිදු කරන්නේ? සාතන්ට තවත් සහයෝගයක් දෙන්න යනවා. අන්තිමට තමයි නොදැනුවත්ව සාතන්ගේ පක්ෂයට වැටලා ජීවිතය විනාශ වෙන්න යනවා. නමුත් අපි දකිනවා යෝබ සියල්ලම දෙවියන් වහන්සේ විශ්වාස කළා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරමින් සිටියා. හලෙලූයා. 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 සෙනෙහවත්ය සාතන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා අපි දැනගන්න ඕන. සාතන්ගේ අවශ්‍යතාවය මොකක්ද? සාතන්ගේ තියෙන අවශ්‍යතාවය අපිව ආශිර්වාදයේ ආසනෙන් ගලවලා එළියට දාන එකයි. අපි ආශිර්වාදයේ ආසනෙන් උදුරලා පැත්තකට දාන එකයි. ඒ නිසා සෙනෙහවත්ය සාතන්ගේ කැමැත්ත උදේ තේරුම් ගන්න. අපි ආශිර්වාදවත් මිනිස්සු වෙලා ඉන්න එක සාතන් කැමති නැහැ. ඒක තමයි යෝබ ගැන කිව්වේ. යෝබ ගැන කියලා කිව්වා. ඔහුට ආශිර්වාද කළා දෙන නිසා තමයි දෙවියන් වහන්සේ ඔබට ප්‍රශංසා කරන්නේ. අදට එදා යෝබගේ ආශිර්වාද ස්ථානයෙන් ගලවන්න උත්සාහ කළා වගේ දෙවියන් වහන්සේගේ සෙවණගේ ආශිර්වාද ස්ථානයෙන් ගලවන්න සාතන් බොහෝ උපායවල යෙදී සිටිනවා. අපි ඒ නිසා දෙවියන් වහන්සේගේ ප්‍රවේශ
ඇයි අපි ආත්මික යුද්ධේ යුද්ධ කළ යුත්තේ කියලා තේරුම් ගන්න යනවා. එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ට සියල්ල සම්පූර්ණ කරගෙන ස්ථීරව සිටින්ට පුළුවන් වෙන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුද්ධ ආයුධ අරගන්න. ආමෙන්. මොකද කියන්නේ? සෙනෙවන්තේ නපුරු දවසේ විරුද්ධව සිටින්න. ඒ කියන්නේ බයිබලයේ කියනවා අපිට සිද්ධ වෙනවා යුද්ධ කරන්න. අපිට සිද්ධ වෙනවා යුද්ධයට යන්න. ඇයි? යේසුස් වහන්සේ පූජාව අපි විදාස් දීලා උන්වහන්සේ දෙවියන් වහන්සේලා. ඇයි අපි යුද්ධ කරන්නේ? සෙනෙවන්තේ බයිබලයේ කතා කරන සත්‍යතාවය. යම් කෙනෙක් යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පිළිගත්තා. මොනවද සිද්ධ වෙන්නේ? සෙනෙවන්තය ඒ මොහොතේ පටන් ඒකනා ජීවත් වෙන්න යන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යය. හලෙලූයා. 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 තවත් සෙනෙවන්තය යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ අපි වෙනත් රාජ්‍යයක කොටස්කාරයන් නෙවෙයි. රාජ්‍ය දෙකක් තිබෙනවා. සාතන්ගේ රාජ්‍ය සාතන් ගොඩනගා ගන්න හදනවා. ඒ නිසා අපි යේසුස් වහන්සේ පිළිගන්න කලින් අපි නිය කොහෙද? සාතන්ගේ රාජ්‍යය. හැබැයි අපි යේසුස් වහන්සේ පිළිගත්තම අපි ආයුනේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ආයුනා වූ අපි දෙවියන් වහන්සේගේ මහිමේ පිණිස උන්වහන්සේගේ ආශිර්වාදයේ ආසන වල අපි වාඩි වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි යේසුස් වහන්සේ පිළිගත්තම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපතුල වාසය කරනවා. මේක මහත් වූ ජයග්‍රහණයක් සෙනෙවන්තය. මහත් වූ ප්‍රීතිය, මහත් වූ ආශිර්වාදය. අපි එසේ ජීවත් වෙන එකට සාධන කැමති නැහැ. සාධන උපාය කරනවා, සාධන සැලසුම් කරනවා. කොහොමද මේ සරකව ඇදලා පස කර දාන්නේ? ආශිර්වාදයේ ආසනේ බිමට ඇදලා දාන්නේ කොහොමද කියලා සොයනවා. මම ඔබට කියනවා සෙනෙවන්තය. ඔබ මොහොතක් හිතලා බලන්න. ඔබ දෙවියන් වහන්සේගේ මිනිසෙක් ලෙස මේ ආත්මික යුද්ධේ කොච්චර දුරට ඔබ යුද්ධ කරලා ජය අරගෙන තිබෙනවද කියලා. එහෙම නැත්නම් ඔබ දැන් ඉන්නේ මේ ආත්මික යුද්ධේ මොන ස්ථානයේද කියලා. මේක සෙනෙවන්තය. ඔබ විසින් හොයලා දැනගත යුතු කාරණාවක්. අපි යේසුස් වහන්සේ අදහගෙන අපිට ආශිර්වාද වුණොත් සාධන අපේ විවිධ දේවල් කියයි අපිට ආශිර්වාදයක් නැහැ කියලා. නමුත් සෙනෙවන්තය අපි ලබපු උතුම්ම ආශිර්වාදය මොකක්ද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන අපි කළා වූ පාපස කරන්න තිබෙන මාපැතුණු සියලු පාපවලට උන්වහන්සේ අපිට සමාව දීලා තිබෙනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය යමෙක් පිළිගන්නේ නැත්නම් තමන්ගේ පාපෙට යේසුස් වහන්සේගේ පූජාව කරනකොටගෙන සමාව තිබෙනවා කියලා ඒ කිනා තාමත් ඉන්නේ භයංකර ආත්මික හිරවීමවල. භයංකර යක්ෂයන්ගේ බැමිවල සෙනෙවන්තය. ඒ නිසා මතක තියාගන්න අපේ ආත්මික ජීවිතයේ අපේ ක්‍රිස්තියානි ජීවිතයේ විශ්වාසයේ ප්‍රධානම දේ තමයි උන්වහන්සේගේ පූජාව කරනකොටගෙන අපේ සියලුම පාප වලට සමාව ලැබෙනවා කියන එක. ආමේන්. සෙනෙවන්තය අපි දෙකොරේ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදේ දකින්න යනවා. මේක මේ විශ්වාසය මොනතරම් අනර්ගද කියලා. මේ විශ්වාසය මොනතරම් අපි පවත්වාගෙන යායුතුද කියලා. මේ විශ්වාසය අපතුල නොතිබුණොත් සිදුවෙන්න යනවා භයංකර දෙයක් අපි දකින්න යනවා. අපි ශුද්ධිය විල්ල කියවන්න යනවා. නොහැදිවිකාරු ඔවුන් තුල දෙවියන් වහන්සේගේ ස්වරූපය වූ ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචයේ ආලෝකයෙන් නොබැලෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ කළේය. ආමේන්. සෙනෙවන්තය මේ බයිබල් පදේ ඇත්තද? මට නම් ඇත්ත. ඔබට කොහොමද දන්නේ? නමුත් මම ඔබට කියනවා ඔබට මේ බයිබල් පදේ ඇත්ත වෙන්න ඕන. නොහැදෙලිකාරායගේ මේ කතා කරන්නේ පිටින් ආයත නෙවෙයි සමාවින් ආයත. මේ ඇදෙන්න නැති අයගේ ජීවිතේ සෙනෙවන්තය දෙවියන් වහන්සේගේ ස්වරූපය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තේජසේ සුභාරංචයේ ආලෝකයේ බබලෙන්නේ නැති වෙන පිණිස ලෝකයේ දෙවියා සාතන් ඒ මනුෂ්‍යයන්ගේ සංගත කරනවා. අපිට ජයග්‍රහණය උරුම වෙන්න පටන් ගන්න කොතනින්ද? යේසුස් වහන්සේ විශ්වාස කිරීම කාරණාවකින්. අපිට ජයග්‍රහණය උරුම වෙන්න පටන් ගන්න කොතනින්ද? සෙනෙවන්තය අපේ සියලු පාප වලට සමාව ලැබුණ කියලා විශ්වාස කරන්න පටන් ගන්න මොහොතේ ඉඳලා සෙනෙවන්තේ විශ්වාසය නැහැ කියලා කියන්නේ. ඒ කෙනාට යැදෙන්න නැහැ කියන්නේ. ලෝකේ දෙවියා සාතන් එයාගේ අන්ධ කරලා දෙන සෙනෙවන්තය. බයිබලයේ
ජීවමානයි. ආමේන්. බයිබලයේ වචන ජීවමානයි. හලෙලූයා. 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 යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ ඇනගාලා වැරිලා මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ නැවත අපිට නැගිටලා කියලා ප්‍රකාශ කරන විට ආමේන් කියලා පිළිගැනීම කරුණ කොටගෙන සෙනෙවන්තය අපි ආශිර්වාදවත් වෙන්න යනවා. ආත්මික යුද්ධේ ජයගත්තා වූ සෙනෙවන්ත වෙන්න යනවා. නමුත් බොහෝ අයට ඒ විශ්වාසය නැති වෙනවා. ඒ විශ්වාසය නැහැ කියන්නේ ඔවුන්ට ඇදහිල්ල නැහැ. ඇදහිල්ල නැහැ කියන්නේ ඒක ඔවුන්ගේ වරදක් නෙවෙයි. ඒ ලෝකයේ දෙවියා සාතන් ඔවුන්ගේ ඇස් අන්ධ කරලා තිබෙනවා සෙනෙවන්තය. ශුද්ධලියවිල්ල මොනතරම් කතා කරනවද දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරන සේක කියලා. දෙවියන් වහන්සේ මොනතරම් ප්‍රේම කරනවද කියලා. ඔබේ ජීවිතය ගැන හැරිලා බලන්න. මේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ අත්දැකලා තිබෙනවද කියලා. අත්දැකුවාට මේ ආත්මික යුද්ධේ ජය ගන්න පිණිස උන්වහන්සේ රහස්‍යෙන් කරව කරන්න යනවා. ආමේන්. හලෙලූයා. සෙනෙවන්තේ මේ වගේ තමයි තවත් කාරණාවක් තිබුණා. මොකක්ද? අපේ ජීවිතයේ යාඥාව. යාඥාව කොතනින්ද පටන් ගත්තේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කල්වාරි කුරුසේ මැරිලා. ඒ වෙලාවේදී දේවමාලිකාවේ තිරේ ඉහළ සිට පහළට දෙකට වෙනවා. මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මේ ධර්මා දෙවියන් වහන්සේගේ පාප වෙන්න තුරු බාධාවල් නුඹෙන් ඉවත් වුණා. දැන් ඕනම වෙලාවක ඕනම අවස්ථාවක උදේ වේවා දවල් වේවා රාත්‍රියේ වේවා ඕනම වෙලාවක දෙවියන් වහන්සේගේ පාප වලට ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ ඔබේ ඕනම කාරණාව ඔබේ මනුෂ්‍යයන් ඉදිරියේ කියා ගන්න බැරි ඕනම දුක් වේදනාව උන්වහන්සේගේ පාප වල තබන්න. සෙනෙවන්තය මෙච්චර ආශිර්වාදයක් කල්වරි කුරුසේ කරන කොටගෙන අපිට ලැබිලා තියෙන්නේ. මොකද්ද සිද්ධ වෙන්නේ? මෙච්චර ආශිර්වාදයක් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද වෙන්නේ? සෙනෙවන්තය සමහර අය කියනවා පාස්ටර් යාඥා කරන්න බෑනේ. එක්ක භාර්යාව නිසා බෑ. එක්ක පුරුෂයා නිසා බෑ. එක්ක දරුවෝ නිසා බෑ. දරුවෝ කෑ ගන්න නිසා බෑ. එහෙම නැත්නම් වෙන මොනවද? අල්ලපු මනුස්සයෙක් දීලා කියලා එහා පැත්තේ කෑ ගන්න නිසා මොකද? සෙනෙවන්තය අපේ ජීවිතේ ආත්මික යුද්ධයේදී සාතන්ගේ ජය ගන්න අපිට දීලා තිබෙන කල්වරි කුරුසේ කරන කොටගෙන ලැබුණු උතුම් ආශිර්වාදය යාඥා අපිට එක එක හේතු කාරණා කියලා අත්හරින්න පුළුවන් කමක් නැහැ. යමෙක්ගේ අත්හරින්න ඕන මතක තියාගන්න. අද ඔබ දැනගන්න අවබෝධ කරගන්න. සාතන්ගේ භයංකර බැමි වලට හිර වෙලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ අදහනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. සමාව බැඳෙනවා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ක්‍රිස්තුස් වහන්සේ සමග සිටින්න යාඥා කරන්න ඉගෙන ගැනීම සඳහා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය මට මතකයි මිට කාලෙකට ඉස්සෙල්ලා යම් නායකත්වයක ඉන්නා කෙනෙක් මා සමග කිව්වා උදේ. මට කිව්වා පාස්ටර් දවසක් ඉහළ පෙළේ කණ්ඩායමක් එක්ක යේසුස් වහන්සේ අදහන්නේ නැති උසස්සේ කියලා සලකන කණ්ඩායමක් එක්ක දහවල් ආහාරය ගන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් මම ආහාරය ගන්න ප්‍රථම මම ක්‍රිස්තුස් වහන්සේ අදහන කෙනෙක්. මම මේ විතරක් නෙවෙයි නායකත්වයේ ඉන්න කෙනෙක්. ඒ නිසා මට යාඥා කර කෑම ගන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේ ඉන්න කණ්ඩායම ඉදිරියේ ඔවුන් එක්කෙනෙක්වත් යේසුස් වහන්සේ අදහන්නේ නැහැ. ඒ නිසා මම වොස්රූම් එකට ගිහිල්ලා යාඥා කරලා ඇවිල්ලා කෑම කෑවා කියලා කිව්වා. එයා හරි ප්‍රීතියෙන් මේ කතාව කිව්වේ. නමුත් මගේ හදවත ලොකු දුකක් ඇති වුණා. ඇයි? සෙනෙවන්තය අපි ඉහළ පහළ ගන්න උස්මටත් වඩා ළඟින් ඉන්න. අපි ජීවිතය දෙනවා කියලා කැප වෙලා ඉන්න. අපේ ජීවිතය උන්වහන්සේගේ දායක බාර කළා. ඒ දරප්පාංශේ උසස් කරන්නේ ඒ ස්ථානයේ අපේ වැඩි කියන්නේ මොකක්ද? වැඩි මිලකුණා. වැඩි යන්නේ ලකුණා. සාධනක රැවටීමට අසුවේ ලකුණා. සෙනෙවන්තය මට මතකයි අවුරුදු 12ක විතර ඉස්සෙල්ලා යම් දවසක් ඇදහිල්ල නැති පවුලක විශ්වාස සාධාරණ නැති පවුල් දෙකක විවාහ මංගල්‍යයේ ප්‍රධාන කතාව කරන්න මට ආරාධනා කළා. මාසෙක විතර කලින්. ඊට පස්සේ මම මොකද කළේ? යාඥා කළා. ස්වාමීනි, දිගොල්ල දෙවියන් වහන්සේ අදහන්නේ. මම ගිහිල්ලා මේ ස්ථානයේ දෙවියන් වහන්සේගේ වයිනේ දීලා මෙයාට කතාවක් කළාම
මාව ගෙන්නුවා පාර්ශ්වය ගැන අනිත් පාර්ශ්වයේ ප්‍රශ්නයක් ඇති වෙලා පෞල් ප්‍රශ්නයක් පවා ඇති වෙන්න පුළුවන්. ස්වාමීනි ඔබ වහන්සේ මට මඟ පෙන්නන්න. විවාහ මංගලයට කලින් දෙවියන් වහන්සේ මට කිව්ව දේ තමයි මතක තියාගන්න. ඒ අය ඔබට ආරාධනා කරන්න කලින් දැනගෙන හිටියා ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් කියන එක. ආමේන්. සෙනෙහවන්තය ඊට පස්සේ මම ගිහිල්ලා දෙවියන් වහන්සේට ස්තුති කළා. අපි දෙවියන් වහන්සේ මිනිස්සු ලෙස මොන කතාව ආරම්භ කළා දෙවියන් වහන්සේගේ අවශ්‍ය ගන්නවා. ස්තුති කළා. ඔවුන් ආශිර්වාද කළා. ආවා. දින කිහිපයකට පස්සේ ආරංචි වුණා. ඒ ස්ථානට බොහෝ අය ඒ ගැන ස්තුති කළා කියලා. සෙනෙහවන්තය එතනින් නතරුනේ නෑ. ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ පවුලට සිදුවෙන හැම විවාහ මංගල්‍යකම ප්‍රධාන කතාව මට ආරාධනා කරනවා. සෙනෙහවන්තය මේ මාසේ දෙවිදා අලුත්ගම ඒ උත්සව එන හොටෙල් එකක තිබුණු මංගල්‍යයේදී ඒ දෙපාර්ශ්වයේ දෙවියන් වහන්සේලා නෑ. හැබැයි මම දෙවියන් වහන්සේ උසස් කළා. ඒ අනාරුතු ගෞරවය දෙවිදුන්ට දීලා ආවා. හලෙලූයා හලෙලූයා. ඇයි අපි දැනගන්න ඕන සාතන අපිව රවටන්න බලාගෙන සිටින බව. සාතන අපිව රවටන්නයි බලාගෙන සිටින්නේ. දෙවියන් වහන්සේගේ සෙනෙහස අපිට ආත්මික යුද්ධයක් තියෙන බව අවබෝධ කරගන්න. අපි ආත්මික යුද්ධෙක ඉන්නවා කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට විරුද්ධකාරයෙක් ඉන්නවා කියලා තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද කරන්නේ? අපි නිතරම ඇදහිලිවත් අතර ප්‍රශ්න ඇති කරගන්නවා. ඒ විතරක් නෙවෙයි පවුල අපිට ප්‍රශ්න ඇති කරගන්නවා. විවිධ ආකාරයේ රණ්ඩු සරුවල් ඇති කරගන්නවා. නමුත් සෙනෙහවන්තය අපි දැනගත්ත මේ දවසක අපි මේ ප්‍රශ්න වලට මූලික වෙලා තිබෙන්නේ අපිට විරුද්ධව තිබෙන ආත්මික යුද්ධයවත් මේ විරුද්ධකාරය කියලා අපි ඒක අවබෝධ කරගෙන ඒ විරුද්ධකාරයට විරුද්ධව අපි සිටගත්තම ඒ අපිව ප්‍රශ්න ඇති කරන ආරවුල ඇති කරන ඒ විරුද්ධවාදයක මේ ආත්මය පහව ගියාම අපිට දැනෙන්න යනවා ඇයි ස්වාමිනේ මම මේ නිර්පරාධ ප්‍රශ්න ඇති කරගත්තේ? ඇයි මම මේකෙනත් එක්ක ප්‍රශ්න ඇති කරගත්තේ කියලා. සෙනෙහවන්තය මතක තියාගන්න අපි මුහුණ දෙන හැම කාරණාවකම ඒ පිටුපස්සේ අපිට ආත්මික යුද්ධයක් තියෙනවා. අපි ඒක කොරින්ත පොතේ ගියා. අපි ඒක කොරින්ත පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයට ගියා. සෙනෙහවන්තය මොනවද කතා කරන්නේ? ඒ පදේ කතා කරනවා මේ යක්ෂයට ගොදුරක් නොවී ඉන්න කියලා. කාටද කතා කරන්න යන්නේ? භාර්යාවටයි පුරුෂයාටයි. සෙනෙහවන්තය දෙවියන් වහන්සේගේ වචනය තුළ මේ භාර්යාවගේ පුරුෂයාගේ පුද්ගලික ජීවිත කාරණා ගැන ශුද්ධලියවිලි ලියා තිබුණා. ඇයි ලියා දෙන්නේ? ඒක කොරින්ත පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ඒ ගැන පැහැදිලි කරමින් දෙනවා. අපි දෙවියන් වහන්සේගේ සෙනෙහස මේ වචනය මුලින් අවබෝධ කරගන්න ඕන. යාඥාවේ යෙදී සිටීම පිණිස දෙදෙනාගේ කැමැත්ත නැතුව කලකට වෙන්ව සිටිනවා මිස නැත්නම් වෙන්ව නොසිටින්න. එසේ කළොත් නුඹලාගේ කාමාශාව මැඩ පවත්වා ගන්නට බැරි නිසා සාතන් නුඹලා පරීක්ෂා නොකරන පිණිස නැවත එක්වන්න. ආමේන්. මොකද කියන්නේ? පෞල් ජීවිතය ගැන වාර්තා පුරුෂගේ ජීවිතය ගැන කතා කරලා කියනවා සාතන්ගේ පරීක්ෂාවට නුඹලා අසුර වෙන පිණිස. ඇයි එම කියන්නේ? සෙනෙහවන්තව ඔබට මුලින්ම කිව්වා කවුරු ගිලින්තෝ කියලා ඔබ වෙනවා. අපේ පෞල් ජීවිතයේදී අපේ රැකී ආරක්ෂාවලදී අපි එතන ඕනම තැනකදී අපව ගොදුරක් කරගන්න යන වෙයි. අපිට ආත්මික යුද්ධයක් තිබෙනවා කියලා අමතක වුණොත් ඒ ගොදුරට අපි අසුරෙන්න යනවා. සෙනෙහවන්තව මතක තියාගන්න. අපේ විරුද්ධකාරයෙක් ඉන්නවා. අපිට යුද්ධයක් තිබෙනවා. මේ යුද්ධේ අපි ජය ගන්න ඕනමයි. මගේ ඒ නිසා තමයි සභාවේ විතර කියන්නේ සභාවේ ඇදිලිවන්තයන් අතරේ මුදල් ගනුදෙනු කරන්න එපා. මුදල් ගනුදෙනු කරාම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම සාතනේ දිහා බලාගෙන ඉන්නවා. සෙනෙහවන්තව මුදල් ගනුදෙනු වුණාම ඔවුන් අතරේ අමනාපකම් ඇති වෙන්න යනවා. ඔවුන් ආත්මිකව දුර්වල වෙන්න යනවා. ආත්මිකව රෝගී වෙන්න යනවා. ඇයි? යක්ෂයා කවුරු ගිලින්දෝ කියලා බලමින් සිටින නිසා සෙනෙහවන්තය. මතක තියාගන්න ශුද්ධලියවිලි අපිට කතා කරන සත්‍යතාවය. අන්ධකාරයේ අධිපතිය පොළොවේ දෙවියා මොනවද කරන්න යන්නේ? මිනිස්යන්ව රවටලා රහසිගත පාපයට ඇදලා දාන්න යනවා. මොකද මේ රහසිගත පාපය කියන්නේ? සෙනෙහවන්තය රහසිගත කියලා කියන්නේ මේ සෙනගක් ඉස්සරහා කරන්න බැරි
ඒකට අපි කියනවා සෙනගක් නැති වෙලාවදී කරනකොට ඒක රහසිගත පාපයක් කියලා. සෙනග ඉස්සරහ කරන්නේ නැහැ. ඒක හරියට සාගත. සෙනගවත් මේ සෙනගක් ඉස්සරහ කරන්න බැරිද? රහසිගත තැනකදී කරන්නේ මේ ලෝකයේ දෙවියා පොළොවේ අධිපතියා සුදරිය මිල ලියලා තියෙනවා. ඔවුන්ගේ ඇස් අන්ධ කරනවා. පාපේ කරන කෙනාගේ ඇස් අන්ධ වෙන්නේ බලාගෙන ඉන්න අය නෙවෙයි. එතකොට ඔහු හිතන්නේ කවුරුත් දකින්නේ නැහැ. කාටවත් පේන්නේ නැහැ. ඒ නිසා පාපේ කරන්න පුළුවන් කියලා. නමුත් සෙනෙවන්තය අපි දැනගන්න ඕන අපේ විරුද්ධකාරයෙක් ඉන්නවා. ඒ වගේම අපේ දෙවියන් වහන්සේ ඉන්නවා. ආමෙන්. සෙනෙවන්තය අපේ දෙවි කෙනෙක් ඉන්න බව අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ ඉන්න බව අමතක කරන්න එපා. ඒ පොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයට ගියාම අපිට පෙන්නනවා අපි තවත් රහසිගත පාපයක් නොකරන පිණිස දෙවියන් වහන්සේ අපව ශක්තිමත් කරන්න අපිට දීපෙන ශුද්ධිය විපාක. ඒ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයෙන් අපි ආව දෙවියන් වහන්සේ මොනවද අපිට කියා දෙන්නේ කියලා. එබැවින් මෙපමණ මහත් සාක්ෂිකාර සේනාවකින් අප වටව සිටින නිසා සියලු බරද පහසුවෙන් අප හසු කරන පාපයද අහක දමා ඇදහිල්ලේ කතුරුවරයාද සම්පූර්ණ කරන්න. ආමෙන්. මෙපමණ සාක්ෂිකාර සේනාව කවුද මේ? අපි සදායස ක්‍රිස්තුස් වහන්සේ ආදාරවන අපේ ඇදහිල්ලේ පියවරු අපිට ප්‍රථම දෙවියන් වහන්සේ විතර ගියා වය. මොකක්ද කතා කරලා කියන්නේ? අපි දිහා බලාගෙන සිටිනවා. ඔබට ඔබ වාඩි වෙලා ඉන්න තැන ඔබ කරන දේ ඔබට පේන්නේ නැතුවට මෙතන ඉන්න මට පේනවා. ඒ නිසා සෙනෙහවන්තය අපි ඔක්කොම එකතු වෙලා රහසිගතව කියලා කරන දේවල් අපි සාක්ෂිකාරව දකින්න යමාවේ සාක්ෂිකාර ජීවිතයක් ගත කළා වගේ සාක්ෂිය අපේ සාක්ෂියක් වෙලා තියෙනවා. හalleluya. ඒ නිසා සෙනෙහවන්තය අපි ඇදහිල්ල ප්‍රකාශ කරන මෙපමණ සාක්ෂිකාර සේනාවක් අපි දිහා බලා ඉන්නවා කියන එක අපි ඇදහිල්ලෙන් දකින්නත් ඕන. දැක්කොත් එතනදී ඉඳලා අපි ආයේ කවදාවත් රහසිගත පාපේ කරන්න යන්නේ නැහැ සෙනෙහවන්තය. කවදාවත් රහසිගත පාපේ කරන්න යන්නේ නැහැ. ඔබ දන්නවද සුදලිය විලුතුද අධ්‍යයනය කරන විට යේසුස් වහන්සේ හැම සාතන්ගේ මේ මුලාවේ මේ ගෙන්නා වූ යුද්ධේ ජයගත්තා වූ කිසි කෙනෙක් නැහැ. ඇයි එහෙම කියන්නේ? පෙත්රුස් තුන් සැරයක් උන්වහන්සේ හඳුනන්නේ නැහැ කිව්වා. යූදස් යේසුස් වහන්සේව පාව දුන්නා. අන්‍යසා සෞඛ්‍යලා දේවරාජ්‍යන පූජාවක් ඔප්පු කරන්න ඇවිල්ලා වෛචාව කරලා මැරලා වැටුණා. ඒ විතරක් නෙවෙයි දාවිද් වෙස්සලා සමග පාපයට වැටුණා. සෙනෙහවන්තය එහෙමනම් අපි දේවචන තුල කතා කරන්නේ අපිට මේ සාතන්ගේ පරීක්ෂාවෙන් එහෙම නැත්නම් ආත්මික යුද්ධයෙන් ජය ගන්න බැහැ කියලා නෑ සෙනෙහවන්තය. දෙවියන් වහන්සේගේ ධර්මයෙන් යේසුස් වහන්සේගේ අනුග්‍රහය තුළ යන අපිට ඕනම වෙලාවක මේ යුද්ධේ ජය ගන්න පුළුවන්කමක් තිබෙනවා. හැබැයි අමතක කරන්න එපා. ඒක ගන්න තිබෙන රහසක් එකම ක්‍රමය. අපි ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිහා බලන්න ඕන. සෙනෙහවන්තේ ස්වාමී යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? අපි තුල ඉන්න බව දකින්න ඕන. ආමේන්. හalleluya. තවත් රහසක් තිබෙනවා. මේ රහස දැනගන්න නැත්නම් අපිට වරදිනවා. අපේ ශක්තියෙන්ම අපේ බලයෙන්ම මේ යුද්ධයෙන් යුද්ධ කරලා ජය ගන්න බෑ. එහෙනම් මම ඔබට කියනවා බොරුවට ආත්මික යුද්ධයෙන් යුද්ධ කරන්න යන්න එපා. මොකද එහෙනම් පැහැදිලි කරන්න. යේසුස් වහන්සේ අපිට යුද්ධේ ජය අරගෙන දෙන්න යනවා. ආමේන්. හalleluya. අපේ ශක්තිය වෙනස් සෙනෙහවන්තය අපිට වඩා ශක්තිය තිබෙන අය යුද්ධ කරන්න යනවා. ඔවුන් අපි දකිනවා යක්ෂයාගේ ගොදුරු වෙලා විනාශ වෙලා යන ආකාරය. සමහර අය ශක්තිය තියෙනවා කියන අය බොහොම අඩු වයසෙන් අපි දකිනවා විවිධ ආකාරයෙන් විනාශයක් ලක් වෙන ආකාරය. නමුත් මතක තියාගන්න අපි කිතුණු ලෙස දැනගන්න ඕන සත්‍යතාවය අපිට ජය ගන්න බැරි වුණාට අපිට ජය දෙන්න කෙනෙක් සිටිනවා. හalleluya. 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 ඒ නිසා සෙනෙහවන්තය බයිබලයේ ලියලා තියෙන දේ වගේම ඒ හා සමානව විශ්වාස කරන්න ඕන අපි තුල සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමේන්. හalleluya. හalleluya. සෙනෙහවන්තය මම ඔබට කියන්න වෙනවා. ඔබ යම් රෝගී තත්ත්වයක ඉන්නවනම් ඔබ යම් ප්‍රශ්නයක් තුල යනවනම්
සේවන්තය ඔබ කාටවත් කියන්න බැරි පීඩාවක් තුල ගමන් කරනවා නම් තියෙන එකම විසඳුම ඉක්මනින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළට යන්න. ආමේන්. හලෙලූයා. සාධනෙක ඔබට මට යුද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. සාධන යුද්ධයක් තිබෙන ඔබත් මාත් එක්ක නෙවෙයි. සාධන යුද්ධයක් තිබෙන්නේ යේසුස් වහන්සේත් එක්ක. යේසුස් වහන්සේත් එක්ක යුද්ධ කළා. සාධන ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි වෙනුවෙන් යුද්ධ කරන ස්වාමී යේසුස් වහන්සේ තුළට අපි ගියාම අපිට ආරක්ෂාව තියෙන්න යනවා. රැකවරණය තියෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. දෙවියන් වහන්සේ බලවන්තයි. ආමේන්. ඒ නිසා සෙනෙහවන්තය ආත්මික යුද්ධේ අපිට ඕනම වෙලාවක ජය ගන්න පුළුවන්. එයි අපිට ඉන්නවා ස්වාමී යේසුස් වහන්සේ. එදා යේසුස් වහන්සේ ළඟට වෙලාවදී පේත්‍රුස්ලා තනි වුණා. අද පේත්‍රුස්ලා වගේ අපි තනි වෙන්නේ ඇයි? යේසුස් වහන්සේ පූජා වෙලා උන්වහන්සේ ළඟට නැගිටලා උන්වහන්සේ සදාකාලිකව අප තනි නොකරන්න අපි තුලට ඇවිල්ලා ඉන්නවා. ආමේන්. එදා යූදස් නැති කරන යේසුස් වහන්සේ නැති කරන යූදස් තනි වුණා. දාවිද තනි වුණා. සෙනෙහවන්තය නමුත් අපි තනි නොකරන්න යේසුස් වහන්සේගේ ආඥාව වහන්සේ අපි තුල වාසය කරනවා. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා අපේ ජීවිතය අපි සැබෑ ලෙස එනවයි මාළේ නෙමෙයි අදහන් නොවන නිසා නෙමෙයි ජීවත් තුනත් මරුණා. ස්වාමීන් වහන්සේ සුදේ කියලා අපේ ජීවිතය උන්වහන්සේගේ දෑතට බාර කරනවා. ඔබේ සියලු පාපයන් යේසුස් වහන්සේ සමාව දුන්නා කියලා විශ්වාස කරනවා. බොහෝ අය විශ්වාස කරන්නේ ජීවිතේ බාර දෙන්න කොට බාර දෙන්නේ. බාර දෙන්න කියන්නේ මොකක්ද? සෙනෙහවන්තය Tamanට අයිති. ඊටම එහෙම නැත්නම් ගියා කාටරි දුන්නම ඊට පස්සේ ආපහු ඒක දෙන්න යන්න පුළුවන් කමක් නැහැ. ඒකේ ගේට්ටුව වල දාලා ඔක්කොම ගලලා Tamanට ඕනෝර විදිහට ආපහු ඒ නිවසට යන්න බෑ. එන අදහස් කරන්නේ මොකද්ද ජීවිතේ බාර දෙන්න කියන්නේ? අපි යේසුස් වහන්සේට බාර දුන්නා. අපි දැනගන්න ඕන. ඒ මොහොතේ ඉඳලා අපි කැමති අපිට ඕන දේ නෙවෙයි. ශුද්ධලිය බෙල්ල උන්වහන්සේ පෙන්වා දෙනවා. උන්වහන්සේ කැමති උන්වහන්සේට ඕන දේ කරන්න අවශ්‍ය ගන්නීමයි. ආමේන්. හලෙලූයා. ඒ විතරක් නෙවෙයි දෙවෙනි කාරණාව අපේ සියලු පාප වල සමාව දුන්න බව අපි විශ්වාස කරන්න ඕන. තුන්වෙනි කාරණාව තමයි සෙනෙහවන්තය ඔබ තුල යේසුස් වහන්සේ සිටින බව විශ්වාස කරන්න ඕනේ. තවත් කාරණාවක් තියෙනවා. මුළු ලෝකයටම වඩා දෙවියන් වහන්සේ මට ප්‍රේම කරනවා කියන විශ්වාසය මාතුල තියෙන්න ඕනේ. හලෙලූයා. මේ සාධකයන් තියෙනවා නම් ඔබ දැනටම ආත්මික යුද්ධේ ජයගත් අවශ්‍යයි. විරුද්ධ කාරණා ඔබට විරුද්ධව නැටින්න යන්නේ නැහැ. හලෙලූයා. හලෙලූයා. මන්ද මේ යුද්ධය අපගේ නෙවෙයි දෙවියන් වහන්සේගේ. හලෙලූයා. හලෙලූයා. ඒ මොනවා සෙනෙහවන්තය ඔබ කියන කෙනා සලවෙන්න යන්නේ වැඩෙන්න යන්නේ ශක්තිමත් කිතුරුවෙක් ලෙස සිට ගන්න යනවා. හලෙලූයා. හලෙලූයා. අපි ඒක දහන් පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ බලන්න යනවා. මෙන්න මේ ශක්තිමත්ව ඉන්න මේ නිරෝගීව ඉන්න කිතුරුව ජීවත් වෙන ආකාරය අපි මේ ආකාරයට අපේ ජීවිත බාර දීලා අපේ සියලු පාප සමාව දුන්න කියලා විශ්වාස කරලා උන්වහන්සේ අපිට ඉන්නවා කියලා විශ්වාස කරලා උන්වහන්සේ සියල්ලට අපිට ප්‍රේම කරනවා කියලා විශ්වාස කරනවා. අපි ඇවිල්ලා ශක්තිමත් කිතුරුවේ ශක්තිමත් කිතුරුව ජීවත් වෙන ආකාරය ශුද්ධලිය විපාකේ කියනවා. දෙවියන් වහන්සේගෙන් ඉපදී කිසිවෙක් පව් නොකරන බව අපි දනිමු. එහෙත් දෙවියන් වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂා කරගන්නේය. අපි ආයේ ආමේන් කියමුද? ආමේන්. සෙනෙහවන්ත ශුද්ධලිය කියනවා. දෙවියන් වහන්සේගෙන් ඉපදී සිටින තැනැත්තේ පව් කරන්නේ නැහැ. හලෙලූයා. සැබෑම ශක්තිමත් කිතුරුව කියන නිසා නෙවෙයි. ශක්තිමත් කිතුරුවෙක් නිසා. ඔහු තුළ යේසුස් වහන්සේ ඉන්න නිසා. ලෝකයට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. සියලු පාප වල සමාව ලැබෙන දෙන නිසා. සෙනෙහවන්තය ඒ කිතුරුව පව් කරන්න යන්නේ නැහැ. පව් නොකරනවා විතරක් නෙවෙයි. නිරන්තරයෙන් සපුරාගේ ආරක්ෂාවල පිණිස ශුද්ධලිය විපාකේ කියනවා. දෙවියන් වහන්සේගෙන් උපන් තැනැත්තේ තමාම ආරක්ෂා කරගන්නේ. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙහවන්තය අපි සැබෑ කිතුරුවන් ලෙස අපි මේ ආත්මික යුද්ධේ ජය ගන්න ඕන. ආමේන්. ඒ යුද්ධේ අපිට ගන්න පුළුවන් කමක් නැහැ. අපි වෙනුවෙන් යුද්ධ කරලා අපිට ජය දෙන්න
යේසුස් වහන්සේ ඉදිරියේ අපි සිත ගන්න අවසරයක් වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. හලෙලූයා. අපි අපේ දෙවියන්ගේ අභිමුඛයේ නැගී සිටිමු. නම් කඩවාලන්ගේ අභිමුඛයේ නැගී සිටිමි. අපි දැන් පිරන දොස්වලා දෙවියන්ට ස්තුති කියමු. නම් කඩවාලන්ට මහිමේ දෙමු. ශුද්ධ දෙවියන් වහන්සේට ගෞරව පුදුමු. සත්‍යදාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරමු. හලෙලූයා. ස්වාමිනේ ගෞරව වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. අපේ ජීවිත දෙවියන්ගේ දායක බාර කරමු. සියල්ලේ බලයෙන් දෙවියන්ට බාර කරමු. අන්ධකාරයේ රැවටින යක්ෂයාගේ උපායවලට අසුර වෙන පිණිස අපි දෙවියන් ඉදිරියේ ගමන් කරමු. මන්දුන්නාසගේ වචනේ කිව්වා පොළවේ අධිපතිය ඒ ලෝකයේ දෙවියා දෙවියන් වහන්සේ කරේ ඇදහිල්ලක් නැති සෙනගගේ ඇස්සන්ත කරන්න යනවා කියලා. නමුත් අද අපි දෙවියන් වහන්සේගේ බලය ආධිපත්‍යය ගන්න සෙනග සාතන්ගේ උපායවල ගන්න සෙනග සාතන් කැමති දේ නොකොට දෙවියන් වහන්සේ කැමති දේ කරන ජය ගන්නා වූ සෙනගක් වෙන්න යනවා. හalleluya. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ගෞරව වේවා. ගෞරව වේවා. ගෞරව වේවා ස්වාමිනේ. මහිම වේවා. හalleluya. ප්‍රශංසා වේවා ස්වාමිනේ. හalleluya. ස්තුති ස්වාමිනේ. හalleluya. ස්වර්ගයේ පුලේ දෙවියන් වාසය කරනවා. මම කාර්ය ජීවමාන දෙවියන්